සද්ධාවන්ත පින්වතුනි, අද ධර්ම දේශනාවට මා මාතෘකා කරගන්නේ පබස්සර මිදම් භික්ඛවේ යදිදං චිත්තං තංච ආගන්තුකෙහි උපක්ඛිලිට්ඨේහි උපක්ඛිලිසanti. පින්වත් මහණෙනි, මේ හිත ගොඩාක් ප්‍රභාස්වරයි. නමුත් ආගන්තුක කෙලිස් වලින් මේ හිත කිලිටි වෙනවා. මේ කාරණාව මේ අපේ හිත නරක වෙන්නේ ඇයි කියලා මේ මිනිස්සු නැත්නම් මේ මනුස්ස වර්ගය සත්වයෝ නරක දේවල් කරන්නේ ඇයි කියලා මේ මනුස්ස වර්ගය මේ සත්වයා සංසාරේ යන්නේ ඇයි කියලා මේ පොඩි වෙලාවක් ඇතුළත මේ විස්තර කරන ධර්මය ඔබ අහගෙන හිටියොත් ඔබටම තේරෙවි. හැබැයි නුවණ තියෙන කෙනෙක්, පින් තියෙන කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කළොත් එයාගේ හිත ගොඩක් සංවර කරගන්න පුළුවන්. ලස්සන හිතක් හදන්න පුළුවන්. ඒක මේ ධර්මීය අනුභවය. මිහිඳු මහරහතන් වහන්සේ ගැනව මතක් කරපු නිසා මම මේ කාරණාව මේ ලංකාවේ ඉතිහාසයෙන්ම විස්තර කරන්න. පින්වතුනි, පින්වත් දරුවනේ, මේ ලංකාවට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන්පුම් පොය දවසක වඩිනකොට දේවානම්පියතිස්ස රජුරුව ඇතුළු 40000ක් ලංකාවේ මිනිස්සු මෝදඩේමේ ගිහිල්ලා හිටියේ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් ලංකාවේ මිනිස්සු රජාගේ පටන් දඩයම් කරනවා පොය දවසට. ප්‍රාණඝාතය පාපයන් කියලා දන්නේ නැහැ. ප්‍රාණඝාතය නොකළ යුතුයි කියලා දන්නේ නැහැ. සත්ව හිංසාව නොකළ යුතුයි කියලා දන්නේ නැහැ. හැබැයි මිනිසෙක් ඝාතනය කළොත් මනුෂ්‍ය ඝාතනයේ සම්බන්ධව තියෙන නීති නිසා රාජ්‍ය නීතිය අනුව රාජ්‍ය ආඥාව අනුව යම් දේවල් නොකර හිටියා. නමුත් ඒවා රජයට බයි, දඬුවමට බයි මිසක්කා පින්පව් ගැන දැනීමකින් නෙවෙයි. තින් ලංකාවේ මිනිස්සු සුරා බොනවා. අවස්ථාව ලද විට මුසා දොඩනවා. ලද අවස්ථාවෙන් පර අඹුවන් පර පුරුෂයන් කරා යනවා. මේ වගේ පන්සිල්වත් රකින්න නැති සමාජයක් තිබුණේ. පන්සිල් රකින්නේ කොහොමද? පන්සිල් ගැන දන්නේ කවුරුද? ඊට පස්සේ පින්වතුනි, පින්වත් දරුවනේ, ඒ කාලේ මිනිස්සු යකුන් යක්ෂණයන් තමයි ඇදහිුවේ. කොච්චර අදහලා භක්තිවන්ත වුණාද කියනවා නම් මිනිස්සුන්ගේ ඇස්වලට යකුන් යක්ෂණියන් පෙනුණා. මිනිස්සු කතා බහ කළා. ඒ කාලේ ලංකා ඉතිහාසෙ මුලින්ම හිටියා පණ්ඩුකාභය කියලා රජ කෙනෙක්. ඒ රජතුමාගේ මුළු ජීවිතේම ඉෂ්ට දෙවියන් වුණේ යක්ෂයන්. ඒ රජුරෝ සිංහාසනේ ආසනාරූඪ වෙලා ඉන්නකොට මේ වගේ අනිත් ආසනේ යක්කු ඉන්නවා. රජතුමාට කැරලි මර්ධනය කරන්න යුද්ධවලට පොඩි වෙහසක්වත් ගන්න ඕනේ. ඒ පණ්ඩුකාභය රජුරෝ තමයි ලංකාවේ වැඩිපුරම රජකම් කළේ. මට මතක හිටියට අවුරුදු 70 ගාණක්, 77ක් හෝ 74ක්. වැඩිම කාලයක් රජකම් කළා. කිසිම අරුබුද නැහැ. ඇයි? මේ සියලු දේවල් යක්කු මර්ධනය කරනවා. අරුබුදයක් ඇති වෙන ඉතින් රජතුමාට විරුද්ධව අරගලයක් ඇති කරන්නේ කොහොමද? ඒ කාලේ රජතුමාත් එක්කම යක්කු ඉන්නවනේ. පේන්නම මිනිස්සුන්ට දත් එළියට ආපු මිනිස්සු බයේ ඉන්නේ. හන්දියක් ගානේ දෙවොල් තියෙනවා. මිනිස්සු බුදු පූජා තියෙනකොට ඒ ගස් වලින් ඒ දෙවොලින් යක්ෂයා මතුවෙලා ඉස්සරහට ඇවිල්ලා පිදෙයින ගන්නවා.
මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින්. එනිසා මිනිස්සු සංවරයක් වුණා නම් යමක් නොකර හිටියනම් බයට මිසක්කා පින්පව්වත් අපායවත් විශ්වාස කරලා නෙවෙයි. ඉතින් ගොඩක් භක්තිවන්ත වුණ අය අද මේ ධර්ම දේශනාවක් කරනකොට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහෝ දුර ඉඳලා පැමිණිලා හරි මේ වාගේ හඬට සවන් දීගෙන ඉන්නේ. ඒ වාගේ ඒ කාලේ ඒ අමනුෂ්‍යයන්ට භක්තිවන්ත වෙච්ච මිනිස්සු මැරිලාම ඉපදුනා යකුන් අතර. දෙව්ලොව ඉපදුන්නේ නැහැ. ඊට පස්සේ ඔය වගේ අතීතයක් තියෙන්නේ. එතකොට සුරා බඳුන් හදලා ඒ සුරා බඳුන් යහනේ තිබ්බට පස්සේ මිනිසුන්ට පේන්න මේ බඳුනේ සුරා සිදිලා යනවා. මුවන්ගේ ගාථා පුච්චලා ඒ යහනේ තිබ්බට පස්සේ බලා ඉද්දිම අතුරුදහන් වෙනවා. එහෙම ලංකාව තිබ්බේ. ඉතින් ඔය වාගේ තියෙන කාලෙක පිනක් දහමක් ගැන කතාවක් නැති කාලෙක ඇයි ධාතුන් වහන්සේලා මිනිසුන්ට වඳින්න නැහැ? බුදුරජාණන් වහන්සේ වැඩපු භූමි සියල්ල කටු රැවණි වලින් වැහිලා ඒව ගැන දන්න කෙනෙක් නැහැ. රජතුමත් දඩේ මේ යනවා නම් අන්න අය ගැන කවර කතාවද? ඔහොම තියෙන කාලෙක තමයි පොසොන් පුම් පොය දවසක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ. බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ආනුභාවය අපේ ලෞතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය අර උතුම් මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දර්ශනේ අපේ රටේ රජුරු දමනය වුණානේ. දේවානම්පියතිස්ස රජුරු දන ගැහුවානේ. දඩේමේ ගිය 40000ක් පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සරණ ගියානේ. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු පූජාවල් තියෙනකොට අර යහනෙන් ගස් වලින් පර්වත වලින් මැවිගෙන ඉස්සරහට එන අමනුෂ්‍යයෝ දකින්නකොට මිනිස්සු බය වෙනවා, තැති ගන්නවා, භක්තිවන්ත වෙනවනේ. ඊට වඩා 100,000 ගුණයකින් මිහිඳු මහරහතන් වහන්සේ දැකලා මිහිඳු මහරහතන් වහන්සේගේ හඬ අහලා එදා අහපු පළවෙනි සූත්‍ර දේශනාවෙන් ඇතිවෙච්ච පැහැදීම ඒ මිනිස්සු තුල පුදුම විදියට කිඳා බැස්සා. යකුන් යක්ෂණියන් 100 ගණන් පෙනුනත් මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහපු එදා මිනිසුන්ගේ හිත බය වුණේ නැහැ. ඒ මිනිසුන්ගේ හිස නැමුන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට නමපු හිස ආයේ තවත් කෙනෙකුට නැම්මේ නැහැ මිනිස්සු ඒ කාලේ. පුදුම දෙයක් වුණා. සතෙක් දකිනකොට මරන්න ඕන කියලා චේතනාව ආපු මිනිසුන්ට ප්‍රාණඝාතී පව් කියලා සිතවිල්ලක් ආවා. මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා. හොරකම් කරන්න දෙයක් ගන්න හදනකොට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා තෙරුවන් සරණ ගිය. දවස් 7ක් ඇතුළත අනුරාධපුරයේම මාර්ගඵලලාභී අවම සෝතාපන්න වෙච්චවත් මාර්ගඵලලාභීන් 8500ක් පළවෙනි සතියේ විතරක් 8500ක් පළවෙනි අවුරුද්ද ඇතුළත තූපාරාමේ ධාතු නිදන් කරනකොට 30000ක් එතන මහාන වුණා. පළවෙනි වස් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා මාසයක් ඇතුළත රහතන් වහන්සේලා 69ක් පහළ වුණා. කොච්චර වෙනස් වුණාද? මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදු කෙනෙක් වගේ. මිනිසුන්ගේ හිත සතෙක් දකින්නට මරන්න ඕන කියන, මරලා කන්න ඕන කියන අකුසල් චේතනාවෙන් කිලිටි වෙලා තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ අහලා ඒ දහම් දිය දහරෙන් කිලිටි වෙච්ච හිත් සේදුණා.
ඒ නිසා ප්‍රාණඝාතයේ කිලිටි ඒ හිත්වල තැවරුන්නේ නැහැ. සොරකම් කරලා සොර සිතෙන් හැකිලුණ හිතෙන් යමක් දැහැගන්න හිතෙන් කිලිටි වෙලා තිබ්බ මිනිසුන්ගේ හිත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දහන් දියදහරින් සේදී ගියා. ඒ පිරිසිදු වුණ හිත්වල ආය හොරකමේ පාපේ තැවරුන්නේ නැහැ. ඊළඟට තව ලස්සන පුරුෂයෙක්ව ලස්සන ස්ත්‍රියක් දැකලා මෑ සමග රමණය කරන්න ඕන, මෑ සමග වාසය කරන්න ඕන කියලා ඇතිවෙච්ච නරක සිතිවිලි මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් දියදහරෙන් සේදී ගියා. ආයි ස්ත්‍රිය පුරුෂයෙක් දැක්කොත් මෙයා මට අයිති නෑ, එයාට ස්වාමියෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, මෙයා තවම පතිකුලියට ගිහිල්ලා නෑ, මෙයාගේ චරිතය රකින්න ඕන කියලා අනිත් කුල කාන්තාවන් ගැන ගෞරවය උපන්නා, කුල පුත්‍රයෝ ගැන ගෞරවය උපන්නා. මේ ලංකාවේ ඒ පරපුරුෂ සේවනයේ, පර ස්ත්‍රී සේවනයේ ඒ කිලිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් දියදහරින් සේදී ගියා. ඒ වගේ මිනිස්සු මුසාබස් දොඩනවා නම් ඒ බොරුව නැමැති පාපයෙන් කිලිටි වෙලා තිබ්බ හිත් මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් දියවරින් සේදී ගියා. එතකොට මිනිස්සුන්ට බොරුවක් කියන්න අවස්ථාවක් යෙදෙනකොට මම බොරුවක් කියලා මොනවද රැකගන්නේ කියලා, මේ පාපේ මා කරා එනවනේ කියලා මිනිස්සු බොරුවෙන් වැළකී හිටියා. දිවි ගියත් බොරු නොකියන මිනිස්සු හැදුණා. ඊළඟට ඒ කාලේ සතුටු සාමීචි සාජ්‍යවල උත්සවවල නැතුවම බැරි දෙයක් තිබ්බා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින්. ඒක තමයි යාළගේ සතුට. සතුට උපරිමයට ගත්තේ ඒ දේ තිබ්බොත්. ඒ තමයි සුරාව. මිනිස්සු සුරාව බීලා ඒ සුරා සැලි ඇඟට හලා ගත්තා. තැන තැන නැටුවා, දෙඩුවා, සින්දු කිව්වා. ඒ මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය ඇහුවට පස්සේ සුරාවෙන් වැළකුණා. ඒ සුරා ගඳ දහමේ සුවඳින් මැකී ගියා. ඒක පුදුම දෙයක්, ආශ්චර්ය දෙයක්. දිවි ගියත් හිත කිලිටි කරගන්න නැති සීලේ පිහිටි උපාසක උපාසිකාවෝ බිහි වුණා. ඒ පරම්පරාව දැන් සාමාන්‍යයෙන් හොඳම පිරිස ඉන්නේ පරම්පරාවේ මුලද පරම්පරාවේ අගද? හිතෙන විදියට දහම ලැබුණාට පස්සේ ඒ දහම ලැබෙනකොටම ඉන්න පිරිසද හොඳම පිරිස පස්සේ ඉන්න අයද? දහම ලැබෙනකොටම ඉන්න අය. දහම් මිහිඳු මහරහතන් වහන්සේගේ යුගය ගැන කවර කතාද? දුටුගැමුණු රජුරුවන්ගෙන් පස්සේ කාලේ සද්ධාතිස්ස රජුරුවන්ට ආශාවක් ඇති වුණා මේ වටුකුරුළු මස් කන්න. එතකොට රජුරුවන්ට හිතට සිතවිල්ලක් එනවා. නමුත් රජුරුවෝ මේකට කැමති කියලා දැනගත්තොත් කවුරු හරි ගිහිල්ලා වටකුරුල්ලෙක් මරාගෙන ආවොත් මට ප්‍රාණඝාතයට හවුල් වීමක් වෙයි කියලා රජුරුවෝ කියන්නේ නැහැ. ආසාවල් හිතේ හිර කරගෙන ඉඳලා රජුරන්ගේ කනෙන් සැරව ආවා. ඊට පස්සේ රජුරෝ ඇමතිවරුන්ගෙන් ඇහුවා මේ රටේ සිල්වන්තම කෙනා කවුද? උපාසකයෝ අතර. ඊට පස්සේ කිව්වා අහවල් උපාසක සිල්වන්තයි, ඔක්කොම සිල්වන්තයි. නමුත් සිල්වත් උපාසකයන්ට සිල් දෙන්නේ අහවල් උපාසක කියලා එක්තරා උපාසකේ මේ හඳුන්වලා දුන්නා. රජුරුවේ උපාසකයට එන්න කිව්වා. උපාසකය මට කුකුල් මස් කන්න ආසාවක් තියෙනවා. දැන් රජුරුවන්ට ආසාව තියෙන්නේ කුකුල් මස් කන්නද වටකුරුල් මස් කන්නද? ඔව් වටකුරුල් මස් කන්න. නමුත් කිව්වේ මෙහෙම මට කුකුල් මස් කන්න ආසාවක් තියෙනවා කියලා පන පිටින් කුකුලෙක් ගෙනල්ලා ඒ කුකුලේ කකුල ගැට ගහලා දෙන්නේ. ඒ උපාසකයට දීලා කිව්වා මේ කුකුලා මරලා
මට භෝජනයට හදාගෙන වරින්. මට ඒක බොහෝ කාලයක් සීලවන්තව හිටපු කෙනෙක්ගේ අතින් තමයි වියලා කන්ට ආසාව. ඊට පස්සේ උපාසකතුමාගේ ඇස් උඩ ගියා. මහරජතුමනි මේ ඔබ මොකද්ද මේ කියන්නේ? මම පන්සිල් රකින්න උපාසකෙක්. ඔබ පන්සිල් රකින්න උපාසකෙක් බව මා දන්නවා. උපාසකේ මේක රජතුමාගේ අනයි. රජතුමනි දිවි ගියත් මට ඒක කරන්න බෑ. උපාසකේ මේ මාගේ අනයි. කිව්වා ස්වාමීනි මහරජතුමනි ඔබතුමා දෙන දඬුවමකට එකඟයි. මට ওই වැඩේ කරන්න බෑ. මේක දාපන් දඟගේ කිව්වා. දැන් ඔන්න හිරේට දැම්මා. හිරේට දාලා පහුවදා උදේ ආයේ කිව්වා මේක උයලා දියන් කියලා. ඊට පස්සේ කිව්වා බෑ රජතුමනි කිව්වා. ඒ වෙලාවෙම රජුර අනකලා මෙයා මේ උපාසකගේ හිස ගසා දාපන් කියලා. ඒත් උපාසකයා කියනවා මාගේ හිස ගසා දැම්මත් මට බෑ. ඊට පස්සේ දැන් දංගෙඩිය ළඟට ගියේ ගෙනිච්චා. ගිහිල්ලා දැන් හිස තිබ්බා. තිනකොට ආයෙත් අර කකුල් දෙක බැඳපු කුකුලගෙන අල්ලා කිව්වා මේක උඹගේ අතින් උයලා කන්න මට ආසාවක් තියෙනවා උයලා දියන් කියලා. දෙන්න රජතුමනි කියලා කුකුලා ගත්තා. එරන් අර වදකයාගේ අතේ තියෙන පොරව දික් කරන්න කියලා අර කුකුලගේ කකුල් දෙකේ තියෙන ලණුව කැපුවා. කපලා අහසට දැම්මා. උඹවත් නිදහස් වෙනින් කියලා තමන් බෙල්ල තිබ්බා. සාදුකාර දුන්න සද්ධාතිස්ස රජුරු. සාදුකාර දුන්නා. පණ ගියත් ප්‍රාණියෙක්ගේ ජීවිතයට හිංසා කරන්නේ. ඒ උපාසකයට තමයි රජතුමා හොර රහස කිව්වේ මට මෙහිම මස් කන්න ආසාවක් තියෙනවා කියලා. ඉතින් මැරිච්ච වටු කුරුල්ලෝ 3 දෙනෙක්ගේ මස් ගෙනපු තව කතාවක් තියෙනවා. ඔක හාමුදුරුවන්ට ලැබෙන ක්‍රමයක්. එහෙම තියෙනවා. මම කියන්න ගියේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු 100 ගාණක් ගියාට පස්සේ උපාසකයෝ ඔච්චර දිවි දෙවෙනි කරලා පන්සිල් රැක්කනම් මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඇසූ යුගය ගැන කවර කතාවද? මිනිස්සු හිත් පිරිසිදු කළා. අච්චර අමනුස්ස ලෝකات එක්ක බැඳිලා හිටපු ඒ මිනිස්සු ධර්මයෙන් හිත් හේදුවා. දැන් අද කාලේ බලන්නකො කොච්චර බණ ඇහුවත් හැමදාම රෑ 9ට හරි එළියේ තියෙන පහන නිම්මොත් එම එදා රෑට නිින්ද යන්නේ නැහැ කකුලෙන් ඇද්දා කියනවා. මිනිස්සු බයයි. රෑ 9ට තියෙන මේ පහන නිවන්න බයයි. කොච්චර ධර්මයේ ඇහුවත් පටිච්ච සමුප්පාදේ කියලා ක්‍රියාවලියක් අපි තුල තියෙනවා. ඊළඟට මේ ජීවිතේ නැකතකට නිමිත්තකට හුණෙක් කෑ ගහන පළියට ජීවිතේ ඒ වගේ සින්න කරනවාට වඩා අපි මිනිස්සෙක් විදියට තුනුරුවන් සරණේ පිහිටලා කටයුතු කරන එකයි වටින්නේ කියලා කොච්චර ඇහුවත් ඔක්කොම බයයිනේ. ගෙන් එළියට යනකොට හුණේ චුච් ගෑවොත් එහෙම දෙපාරක් හිතෙනවානේ. එක දිගට කරදර එනකොට හිතෙනවානේ අපලයක් වද්ද කියලා. අදටත් හිතෙනවා. පුදුමේ ඇහැට පෙනිපෙනි අමනුස්ස ලෝකේ එක්ක ගනුදෙනු කරපු මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය අහපු එක බණපදයෙන් ඔක්කොම අත්හැරියානේ. හන්මුතු පරම්පරාවක් පන්සිල් රකින්න නැතුව හිටපු ලංකාවේ මිනිස්සු පන්සිල් රැක්කනේ. තෙරුවන් සරණ ගියානේ. හැබැයි එහෙම ගියා කියලා දෙවුල් කැඩුවේ නැහැ. දෙවුල් කැඩුවේ නැහැ. මහසෙන් රජුරෝ තමයි ගොඩාක් දේවාල කඩලා තියෙන්නේ. ගොඩාක් සංඝයාටත් හිරිහැර කළා, දෙවිවරුන්ටත් හිරිහැර කළා. මිහිඳු මහරහතන් වහන්සේ උනත් දෙවුල් කැඩුවේ නැහැ. ඒ අයත් හිටියා. දැන් පාණ්ඩුකාභය රජුරුවන් කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් දේවාරම්පියතිස්ස රජුරුවන්ගේ සීයලගේ පරම්පරාව තමයි පාණ්ඩුකාභය රජුරුව. ඒ කාලේ රජුරුවත් එක්ක එක ආසනේ ඉඳගෙන කතා බහ කළ මිනිසුන්ට පේන්න කාලවේල චිත්‍රරාජ කියන යක්ෂයෝ. මහසෙන් රජුරුවන්ගේ කාලේ වෙනකල් කළුත් ඒ යකුන්ගේ දෙවොල් තිබිලා තියෙනවා.
මහසෙන් රජුරු තමයි කැඩුවේ. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ අච්චර ධර්මයක් දේශනා කළා. මිනිස්සුම තමන්ගේ හිත පිරිසුදු කරගත්තා මිසක්කා හිතේ දෙවොල් කඩලා හිතේ බුදුමැදුරක් හදාගත්තා මිසක්කා මේ බාහිර දෙවොල් කඩන්න ගියේ නැහැ. ලංකාවේ මිනිස්සු අද අපිට ආපු ගමම්ම අපේ හිතේ නෙවෙයි පිරිසුදු කරගන්නේ. බාහිර දෙයටයි ගහන්නේ. මොකක් හරි බණ අහලා අපි කියමුකෝ දෙවියෝ භූතය අදහන එක වැඩක් නැහැ කියලා හිතිච්ච ගමම්ම කරන්නේ ගිය ගමන් අර පින්තූරට කිරලා ගුලි කළා විසි කරලා ඊට පස්සේ දවස් දෙකක් යනකොට කකුලවත් ඇමැට්ටුනොත් හිතෙනවා දෙවියෝ කෝප වුණාද දන්නේ නැහැ. දැන් අර එයාමයි අරක ගැලෙව්වේ. එයා ඒ දෙවොල කැඩුවාට හිත ඇතුලේ දෙවොල තිබිලා. එයාගේ හිතේ දෙවියෝ වැඩ ඉන්නවා. සමහරවිට අපි බාහිර හදනවා බුදු මැඳුරක් හදනවා පන්සලක් හදනවා පින් කර ගන්නවා. ඇතුලේ සද්ධාව එන්නේ නැහැ. ඇතුලේ ප්‍රශ්නයක් වුණාම බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ නැහැ. හේතුව අපි හදලා තියෙන්නේ බාහිර ඇතුලේ නෙවෙයි. පිරිසිදු ලස්සනට හදලා තියෙන්නේ බාහිර ඇතුළ නෙවෙයි. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න අපිට මේ නිවන් සොයාගෙන යන ගමනේ සසර දුකෙන් නිදහස් වෙන්න කැමති ගමනේ මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න ඕන කියලා අපි ගන්න වෑයම සඵල වෙන්නේ බාහිරත් එක්ක නෙවෙයි හිතත් එක්ක මේ ධර්මයේ සම්බන්ධ වුණොත් හිත පිරිසුදු වුණොත් ඒකයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවවාද කරන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පව් නොකිරීම සියලු කුසල් ඉපදවීම හිත පිරිසුදු කිරීම සෑම බුදු කෙනෙක්ගේම අනුශාසනාවයි කියලා. ඒ නිසා ඔයාලා ධර්මයේ හැසිරෙනවට ලස්සන වැඩක් කරන්න ඕන ගොඩාක් පිං රැස් වෙන වැඩක් කරන්න ඕන කියලා හිතෙනවනම් හිතම හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පබස්සර මිදම් භික්ඛවේ යදිදං චිත්තං. පින්වත් මහණෙනි ප්‍රභාස්වරයි ඒ මේ හිතයි. මේ හිත ගොඩාක් පිරිසිදුයි ප්‍රභාස්වරයි ඒත් ආගන්තුක උපක්ඛලේශ වලින් කිලිටි වෙනවා. ඒ කියන්නේ හිත ලස්සනයි රාගය නිසා කිලිටි වෙනවා. හිත ලස්සනයි ද්වේෂය නිසා කිලිටි වෙනවා. හිත ලස්සනයි මෝහය නිසා කිලිටි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි ඒත් බොහෝ කාලයක් රාගයෙන් කිලිටි වුණා ද්වේෂයෙන් කිලිටි වුණා මෝහයෙන් කිලිටි වුණා. ලස්සන හිත ගොඩාක් කාලයක් කිලිටි වුණා. කිලිටි වෙලා ජරා වෙලා තියෙන්නේ. කොච්චර කාලයක්ද? කෙලවරක් නැති සංසාරේ. පින්වත් මහණෙනි මේ දීර්ඝ වූ සංසාරයේ අම්මා නොවුන කෙනෙක් නැහැ. එතකොට අපි කී දෙනෙකුට දරුවෝ වෙලා උපදිලා තියෙනවද අපි? අම්මා නොවුන කෙනෙක් නැහැ. ඒතර එච්චර ජීවිතවල හිත කිලිටු වුණා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. එච්චර තාත්තලාට දාව අපි ඉපදුනා. ඒ එච්චර ජීවිතවල හිත කිලිටු වුණා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මේක තේරෙන කෙනා කලබල වෙන්නේ නැහැ. සීල් රකින්න යනවා රැක ගන්න බෑ. එතකොට එයා මානසිකව වැටෙනවා. හිත හදාගන්න උත්සාහ කරනවා එයාගේ කලබලයට හැදෙන්නේ නැහැ හිත. මානසිකව වැටෙනවා. මානසික වැටිච්ච ගමන් ආයෙ කිලිටි වෙනවා. ඒ වෙලාවට තේරුම් ගන්න ඕන බොහෝ කාලයක් මේ හිත රාගෙන් කිලිටි වුණා, ද්වේෂයෙන් කිලිටි වුණා, මෝහයෙන් කිලිටි වුණා. පින්වත් මහණෙනි සංසාරේ වැරදි කාම සේවනය කරලා අහුවෙලා. ඒ කියන්නේ පර පුරුෂේ පර ස්ත්‍රියක් කරා ගිහිල්ලා තමන්ගේ බිරිඳ ස්වාමියා ඉද්දී ඒක අහු වෙනවා. ඒකට හැම
වල් වැඩක්ම අහුවෙන්නේ නැහැ. අහුවෙලා විතරක් බෙල්ල කැපිලා අහුවෙන ඔක්කොමත් බෙල්ල කපන්නෙත් නැහැ. දැන් පරපුරුෂ සේවනයේ යෙදුනා කියලා බෙල්ල කැපුවා කියලා මේ අවුරුදු 100 ගාණක් අපි අහලා තියෙනවා නම් එක කතාවක් දෙකක් අහලා ඇති. ඒතර අහුවෙන ප්‍රමාණයට බෙල්ල කැපෙන්නේත් නැහැ. අහුවෙලා බෙල්ල කැපිලා ගලාගේ ලේ එකතු කරොත් එක්කෙනෙක්ගේ පින්වත් මහණෙනි ඒ ලේ වැඩි සතර මහා සාගරේ ජලය අඩුයි. සංසාරේ කොච්චර ජරා වැඩ කරලා තියෙනවද? ඒ හැම අවස්ථාවකම රාගයෙන් හිත කිලිට වුණා නේද? අන්න එහෙම තමයි හිත ජරා වෙලා එන්නේ. කෙලවරක් නැති සංසාරේ රාග දේශ මොහ වලින් කිලිටි වෙච්ච හිතක් තියාගෙන තමයි අපි මේ බුදුන් වඳින්නේ. පින්කම් කරන්නේ. බණත් අහන්නේ. හිතන්න පින්වතුනි, ඔය ජරා වෙච්ච හිත සම්පූර්ණයෙන්ම සුද්ධ කරපු එච්චර දීර්ඝ සංසාරයක රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වෙච්ච හිත පිරිසිදු කරපු රහතන් වහන්සේ නමකගේ හිතේ ලස්සන කොහොමද? වීත රාගී වූ, වීත දෝෂී වූ, වීත මෝහී වූ රහතන් වහන්සේලාගේ හිත කොයි තරම් ලස්සනද? ඒ හිත කිලිටි වෙලා නැහැ. ඒ නිසා හිත කිලිටි වෙන එක. දැන් හොඳට ඉන්න මිනිස්සයා බලන්න තරහක් ආපු ගම යකා වෙනවා. මේ තප්පරයකට එන තරහට එච්චර මිනිස්සයා වෙනස් වෙනවා නම් දීර්ඝ වූ සංසාරේ ද්වේෂය නිසා කිලිටි වෙච්ච අපි කිලිටි නොවුනා නම් කොච්චර ලස්සනද නේද? මොහොතක් රාගයක් හිතට ඇවිල්ලා හිත දැවෙන හැටි, කය පෙළෙන හැටි ඔබටම තේරෙනවා නම් මේ මොහොතක රාගයක් ඇවිල්ලා සංසාරික රාගයකින් අපි කොච්චර පෙළෙනවද? ඒ වගේම මෝහයෙන්, මුලා වීමෙන්, සත්‍ය අවබෝධ නොවීමෙන් පෙළෙනවද? බයෙන්, තැති ගැනීමෙන් පොඩි දෙයකටත් බය හිතෙනවා. දැන් අපිට සියලු දෙනාට බය තැති ගැනීම ඇවිල්ලා තියෙනවා ලංකාවට අනාගතේ මොනවා වෙයිද? අපිට කණ්ඩ තියේද, බොණ්ඩ තියේද, යන්න තියේද? මේ බය තැති ගැනීම අපි ඒ ඔක්කොම අපි හිතෙන් ප්ලෑන් කරන්නේ අපි තව තවත් ජීවත් වෙනවා කියන තැන ඉඳලා. අපි ඔක්කොම එහෙම කරන්නේ අපි ජීවත් වෙනවා කියන තැන. කාටවත් තියෙන ප්‍රශ්නයක්. අදාදෙයි මරු පින් කරගන්නේ. කෙලෙසද සෙට මරු නීති සිතන්නේ. අපි හෙට මැරුණොත්, අද රැයට මැරුණොත්, හෙට මැරුණොත් අනිද්දා නම් අපි අපේ මරණය සිද්ධ වෙන්නේ. ඒතර අපි කොච්චර ප්ලෑන් එකක් ගහලා තිබ්බත් මේ හිත රාගෙන් කිලිටි වෙලා නම්, ද්වේෂයෙන් කිලිටි වෙලා නම්, මෝහයෙන් කිලිටි වෙලා නම් කොච්චර අපිට අයහපතක්ද? අපි දුගතියේ වැටුණොත් කවුද වග කියන්නේ? නිරේ ගිනි දැල් වලට වැටුණොත් කවුද වග කියන්නේ? ඒ නිසා දරුවනේ, කවුරුත් කිව්ව පළියට හෝ අනිත් අය උසිගැන්නුව පළියට හෝ සත්තු නම් මරන්න එපා. හොරකම් කරන්න එපා. වැරදි කාම සේවනය කරන්න එපා. ඊළඟට බොරු කියන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න එපා. මක් නිසාද? මේ හිත පිරිසුදුයි. ආගන්තුක කෙලෙස් වලින් කිලිටි වෙන්නේ. මම මේ පන්සිල් වලට ආවේයි මේ හිතක් ගැන කියලා. පින්වතුනි, අපේ ජීවිතේ තීරණාත්මක දැනක් තමයි මේ හිත. ඒක දැන් ඔන්න අපි පැවිදි වුණා. ඔන්න මගේ වයසේම හෝ එහෙම නැත්නම් තරුණ ළමයි මෙතන ඉන්නවා, එයාලා පැවිදි වුණේ නැහැ. ඔයාලා කියන්නේ හේතුව මොකද්ද කියලා? මට හිතුණා මහාන වෙන්න ඕන කියලා. මේ ඉලන්දාරෙන්ද හිතුන්නේ නැහැ. බලන්න, සිතිවිල්ලකින් අපේ ජීවිතේ දෙපැත්තකට දැම්මා. සිතිවිල්ලකින් දෙපැත්තකට දැම්මා.
ඕන දැන් ඕන මහාන වෙන්න ළමයි එනවා. දැන් අපේ ආරාමෙට ගොඩක් එනවා. එවිල සමහර ළමයි යනවා. සමහර ළමයි ඉන්නවා. අර එක්කෙනා ගියේයි. එයාට හිතුණා යන්න ඕන කියලා. අර ඉන්න අය හිටියයි. එයාලට හිතුණා ඉන්න ඕන කියලා. සිතිවිල්ලකින්. ඔන්න ගෙදරට පොළඟෙක් එනවා. එතකොට කවුරු හරි ආච්චි කාරි කවුරු හරි මේ හතර පොයිට සිල් ගන්න ආච්චි කියනවා නපුරු සතා දැක නාරින මෝඩයක් කියලා. උන්ද කවියක් කියනවා. ඊට පස්සේ ඔන්න ගෙදර කොල්ලොත් 3-4 දෙනෙක් හිටියේ එක එක කරන් ගහනවා. අනිත් එක්කිනා ගැහුවේ නෑ. ඇයි හරිය ගැහුවේ? එයාට හිතුණා මට ගහන්න ඕන. අනිත් එක්කිනාට හිතුන්නේ නෑ. එහෙනම් අපි පව් කරන්නේ හෝ පින් කරන්නේ හෝ සිතිවිල්ලක් එක්ක. හිතේ තමයි මේක තියෙන්නේ. දරුවනේ බුද්ධ කාලේ මහාන වෙලා සමහර රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා මේ සමහර ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා දානේ වළඳලා එක පළඟ ඉඳ ගන්නවා අදිෂ්ඨානයක් කරනවා මං දවස් 7ක් නෙවෙයි මම රහත් වෙලා මිසක්ක නැගිටින්නේ නැහැ කියලා. ඒ ආසනයේම ඉන්නවා දවස් 7ක්. රහත් වෙලා තමයි නැගිටින්නේ. නමුත් අපිට එහෙම හිතුන්නේ නැහැ. අපි දවස් 7ක් ඉඳගෙන නැහැ. ඇයි අපිට හිතුන්නේ නැහැ. අර උත්තමයන්ට හිතුණා. ඔන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඔන්න කලාතුරකින් සමහර ස්වාමීන් වහන්සේලා සිවුරෙල්ල යනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් අපේ මෙහි නායක ස්වාමීන් වහන්සේ දැන් වයසින් අවුරුදු 94ක්. වස් කොච්චරද? ඒකට දීර්ඝ කාලයක් පැවිද්දේ ඉන්නේ. පැවිද්දේ නැති වෙන්නේ ඇයි? හිතිලා. පැවිද්ද නැති කරගන්න හොඳ නෑ කියලා. දැන් මං කියන එකෙන් තේරෙනවද? සිතිවිල්ලක් එක්ක අපේ ජීවිතේ කොච්චර බද්ධයිද කියලා. ඔන්න සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුත් එක්ක රණ්ඩුවට යනවා. සමහර අය රණ්ඩුවට යන්නේ නැහැ. ඇයි ඒ? එක්කෙනෙකුට හිතෙනවා රණ්ඩුවට යන්න ඕන කියලා. කට පියාගෙන ඉන්න එක හොඳ නෑ කියලා එයාට හිතෙනවා. එයා කට ගහගෙන යනවා. තව එක්කෙනෙක් ඉන්නවා අපි මේවා ඉවසලා ඉන්න ඕන. එයා සංසිඳෙව්වේ සිතිවිල්ලකින්. මේ හිතත් එක්ක අපේ ජීවිතේ ලොකු වැඩක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිත පිරිසිදුව තියාගන්න කිව්වා. මේ හිත කිලිටි කරගන්න එපා කිව්වා. හිත වෙනස් කරන්න එපා කිව්වා. හිත වෙනස් කරන්න එපා කියන එකේ අර්ථය මේක ඈ. දැන් අපි කියමුකෝ කෙනෙක්ගේ හිත රිද්දනවා කියලා. ඇඟට පිහියකින් ඇන්නට වැඩිය භයානකයි හිත රිදෙන්න වචනයක් කියුවා. හිත රිදෙන්න වචනයක් කියුවා. හිතක් වෙනස් වුණොත් හදන්න අමාරුයි. පිහියෙන් ඇන්න තුවාලේ බෙහෙත් දාලා සනීප කරන්න පුළුවන්. හිත රිද්දන එක ලොකු පාපයක්. ඔන්න ඉගෙන ගන්න දක්ෂ ස්වාමීන් වහන්සේ නම. ඉගෙන ගන්න අමාරු පොඩි හාමුදුරුවමක් හිටියා. අර ඉගෙන ගන්න දක්ෂ හාමුදුරුවෝ ඉගෙන ගන්නට දක්ෂ මන්දි හාමුදුරන්ට ඔච්චම් කළා. කෝ ඉතින් ඔයාට බෑනේ කියලා. පොඩි හාමුදුරන්ගේ හිත රිදුණා. ඒකට අර ඉගෙන ගන්න අමාරු වෙච්ච කෙනාගේ තවත් හිත රිදුනම තියෙන ටිකක් නැහැ. ওই කතාව උදෙනින් ඉවරයි. අර හිත රිද්දපු ස්වාමීන් වහන්සේ උපනෝපන් ජීවිතේ උපදිනවා. මතක ශක්තිය නැහැ. තමන්ට යමක් තිබිලා ඒ දේ නැති කෙනෙක් අපි පෙළුවොත් මානසිකව මතක තියාගන්න උපනෝපන් ජීවිතේ ඒ දේ ලැබෙන්නේ නැහැ. වාහනයක් තිබිලා වාහනයක් නැති කෙනෙක් අර වාහනේ මුල් කරගෙන පෙළනවද? උපනෝපන් ජීවිතේ වාහනයක් ලැබෙන්නේ නැහැ.
හොඳ ගෙයක් තියෙන කෙනෙක් ගෙයක් නැති කෙනෙක්ව අර ගේ මුල් කරගෙන පෙළනවද? ලැබෙන්නේ සංසාරේ ගෙයක්. Tamanට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා ඉගෙන ගන්න බැරි කෙනා පෙළනවද? පින්වත් දරුවනේ පෙළන්න එපා අනිත් අය. රූපේ මුල් කරගෙන මම ලස්සනයි කියලා ලස්සන නැති කෙනා පෙළනවද? සංසාරේ Tamanට අහිමි වෙනවා ලස්සන. ඇයි අර තවත් කෙනෙක්ගේ ජීවිතේ තීරණාත්මක අංගය වෙන මනස පෙළපු නිසා. පෙළපු නිසා. ඒ නිසා පෙළන්න එපා. ධනය මුල් කරගෙන හෝ හැකියාව මුල් කරගෙන හෝ භවභෝග මුල් කරගෙන හෝ තවත් අය පෙළන්න එපා. ඒ කර්මය එනවා. මේ සිහිය කියන එක මනුස්ස ඒකයි බුදුන් ඇඳ වැඳිද්දී යහපත් දෙයක් කර කර ඉඳින් එයාට ඇඟිල්ලට ඇනලා කතා කරන්න එපා කියන්නේ. සමහරවිට එයා වැඳ වැඳ ඉන්නකොට මේ හිත පහදවාගෙන ඉන්නකොට තව කෙනෙක් කතා කරපු ගමන් හිත වෙනස් වෙනවා. ඒ නිසා අච්චල සියලා සිල් සමාදන් වෙලා ඉද්දී තව කවුරු හරි බුදුන් වඳිද්දී එතන කෑකොස්සන් ගහන්න හොඳ නැහැ. පවක් රැස් වෙනවා. අනිත් එක්කෙනාට අන්තරාය කළා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. එතකොට ඒ කාලේ තිය චබ්බග්ගේ කියලා හාමුදුරුවෝ කොට්ටාසයක්. ඒ හාමුදුරුවෝ සපත්තු දාගෙන ඇවිදිනවා. ලී සපත්තු දාගෙන. ටක්ක ටොක්ක කියලා. අර හාමුදුරුවන්ට භාවනා කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ලී පාවහන් දෙමිල්ල තහනම් කළා. ඒ මුල් කරගෙන. ඇයි අර එකඟ වෙන හිතට අන්තරායක් වෙයි කිය. හොඳින් ඉන්න මිනිසුන්ගේ හිත්වලට ගිනිගිඩි දෙන්න හොඳ නෑ. ඔන්න අපි දැන් අපි කවුරුත් මමත් කියන ඔයාලා කියන අදෝන නංගනවනේ හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ අපිට කියලා. අපි සංසාරේ හොඳ වැඩක් කරගෙන ඉන්න අයට අන්තරා කරන්න ඇති. ඒ කර්මය අපිට ඇවිල්ලා හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ. දානයක් දීලා පින්කමක් කළා මේ යනකොට ඔළුව අවුල් වෙන කෝල් එකක් එනවා. තමන් කැමති නැත්තම් තමන්ගේ සතුටු හිත විනාශ වෙනවට තවත් කෙනෙක්ගේ හිතේ සතුට නැති කරන්න එපා. ඒක හොඳ නෑ. හිතක් වෙනස් කිරිල්ල හොඳ නෑ. ඒ නිසා නේද අද වුණත් සිහිය ඔපරේෂන් එකකට හෝ සිහිය නැති කරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නම් අවසරයක් ගන්නව නේද? එයා ලෙඩාගෙන් හෝ වගකීම් යුතු කෙනෙක්ගෙන් හෝ. ඒතර සාමාන්‍ය ලෝකේ නීතිවල පවා තියෙනවා සිහිය වෙනසක් කරනවා නම් ඒක අපිට අයිති නැති එකක් කියලා. ඔන්නෝම හිතකින් තමයි මිනිස්සෙක් නැගී හිටින්නේ. ඇයි පින්වත් දරුවනේ අපිටත් අත්පය තියෙනවා ඔයාලටත් අත්පය තියෙනවා. ඔයාලටත් ඇස් තියෙනවා අපිටත් ඇස් තියෙනවා. අපිත් මහාන වෙලා ඒ කාලේ සංඝයාත් මහාන වෙලා ඒ කාලේ නිදි මරාගෙන භාවනා කළා. සතර සතිපට්ඨානෙ වැඩුවා. සසරෙන් එතරට වැඩියා. ඒකට ඒ අතපයමයි අපිටත් තියෙන්නේ. දැන් අපිට ඒක බෑ. ඇයි අපිට බැරි? ඉතින් ඒ ආයතන හයමනේ අපිටත් තියෙන්නේ. අපේ අතේ පයේ හයිය විතරක් නෙවෙයි. අපේ හිතේ තියෙන දක්ෂතා, හිතේ තියෙන හැකියාවේ දුර්වලතාවය. එහෙනම් ඒ හිතේ දුර්වලතා පිහිටියේ ඒ හිතෙන්ම කරපු කර්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතේ තියෙන හැකියාව වෙනස් කරනවා නම් ඒ වගේ දේවල් ගන්න එපා කිව්වා. හිත වෙනස් කරන බාහිර දෙයක් කියන්නකො බලන්න. හිත වෙනස් කරන බාහිරෙන් ගන්න යම් දෙයක්. කියන්න බලන්න. සුරාව. සුරාපානේ සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සරණ යන්නේ මේ සමාදන් වෙන්නේ.
ඒ සුරාමේරේ එච්චර බරපතල පාපයක් වෙන්නේ හිත වෙනස් වෙන නිසා. දැන් අපිට කී ගමනක් මැරෙන්න හිතුණාද? ඒ වුණා නොමැරී ඉන්නේ ඒ හිත අපි වෙනස් කරගත්තා. සමහර අය සියදිවි හානි කරගන්නේ එයාට හිතවිච්ච සිතවිලි ආයේ සිතවිල්ලකින් වෙනස් කරගන්න බැරි වුණා. ඒ නිසා දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය අහිමි වුණා. කෙනෙක් සියදිවි නසාගන්නේ හිත හොඳට පැහැදිලා සතුටක් ඇති වෙලාද? පීඩාවකින් දුකකින් තරහකින් වෛරකින් මේ දූෂිත වෙලාද කෙනෙක් සියදිවි නසාගන්නේ? දූෂිත වෙලා. දූෂිත හිතකින් මැරුණට පස්සේ සුගතිය උපදින්නේ නැහැ. ඒ හේතු යා සියදිවි නසාගන්නේ හිත දූෂ්‍ය කරගෙන. චේතු පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. සුගතියට යන්නේ හිත පැහැදෙන එකත් එක්ක. දැන් පින්කම් කරලා මොකද්ද අවසානයේ අපේ හිතට දැනෙන්නේ? හිත පැහැදෙන්න ඕන. ඒකනේ කියන්නේ අදයන් පුනා යාන්ති තිපුණා. එතකොට හදවත ප්‍රසාදයටපත් වෙන එක. අපගේ පින දෙගුණ තෙගුණ කරනවා. සුරාපානයෙන් කරන්නේ හිත අවුල් වෙනවා. සී කල්පනාව නැති වෙනවා. මං අර කිව්වේ ගම් වල මිනිස්සු මම ගමක ගෙනෙන්නේ මේ ඉන්නට ඇඳ ගන්න සරම මුං ඔලුවට ඇඳ ගන්නවනේ බීපුවාම. බීපුවාම මුළු ලෝකෙම ඡන්දියය. දැන් මේ ඔන බොන අය තරහ වෙන්න එපා මාත් එක්ක. මම මේ කියන්නේ හිත වෙනස් වෙනවා. දැන් gedara බවලතාවට බය මිනිස්සයා බීලා ආවට පස්සේ එයාගේ සම්පූර්ණ වෙනස් චරිතයක්. එයාට ඉහලින් කවුරුත් ආයේ නැහැ. එයා තමයි ලොක්කා. ඉතින් බොනේකින් හිත මිනිස්සෙක්ගේ වෙනස් වීම ගැන කවර කතාවද? තීසන් සතාගෙත් හිත වෙනස් වෙනවා බීපුවාම. හිත වෙනස් කරගන්න එක දැන හිත මෝහයට පත් කරගන්න එක පාපයක් වෙන එකයි මේ විස්තර කරන්නේ. එක්තරා කතාවක් කියන්න. ඔන්න ගැල් කරුවෝ ටිකක් කැලේ බිව්වා. ගැල් කරුවෝ ටිකක් කැලේ බිව්වා. බීලා උන් ඒ තැන වැටිලා පහවදා ඉතින් නැගිටලා ගියා. අර වැටිච්ච තැන්වල පොල් කටුවල කොළවල සුරා ඉතුරු වෙලා තිබ්බා. ඊට පස්සේ කුරුමිනියෙක් මේක බිව්වා. කුරුමිනියෙන් බීලා කුරුමිනිය වෙරි වුණා. වෙරි වෙලා මෙව් යනකොට ඊට කලින් දවසේ බීපු මිනිස්සු ඒ දැන ජරා කළා. කක්ක කළා. මේ කුරුමිනිය මේ එකක් උඩ නැංගා. නංගිනකොට කුරුමිනියට හිතුණා ලොකු කන්දක් මේක. මේක ඇත්තටම වෙච්ච දෙයක්. ඒකට අර අලුත් ජරාගොඩ නිසා කකුල් එරෙනවනේ. කුරුමිනිය හිතුවා මගේ පවර් එකට කන්ද ගිලා බහිනවා. කියලා දැන් මෙයා ලොකු චණ්ඩියා වගේ මේක උඩට මේ බෙට් උඩට වෙලා ඉන්නකොට අරෙන් ඇතෙක් ආවා. අර ඇතා එනකොට ඇතාට අසූචි ගඳ දැනුණා. අසූචි ගඳ දැනෙලා ඇතා හැරුණා. ඇතා හැරුණාට පස්සේ දැන් කුරුමිනියා දැක්ක ඇතෙක් ඇවිල්ලා හැරුණා. කුරුමිනියා හිතුවා මට බයයි. අර දිග දල තියෙන ඇතාම පව හැරුණා. මොකද කියලා ඇහුවා. ඇතාට පොඩි චන්දි පාට් එකක් දැම්මා. දැන් ඇතාට ඇහෙනවා අර කුරුමිනියා කියන එක. කුරුමිනියා කියනවා උඹලා අපිට ඒ හැටි කට්ටිය නෙවෙයි. උඹලා වගේ කී දෙනෙක් අපි දැකලා තියෙනවද කියලා දැන් ඔන්න ලොකු පාට් එකක් දැම්මා. ඇතා පොඩ්ඩක් ඇඟ හරවලා බැලුවා කුරුමිනියා ඉන්න තැන. සද්ද කරනවා. ඇතා හිමීට රිවර්ස් එකක් ගැහුවා පිටිපස්සට ආවා. ඇවිල්ලා වලිගය උස්සලා ලොකු බෙට් එකක් දැම්ම එකක් ඇඟ උඩට. එතනම චප්ප වුණා.
බිව්වට පස්සේ කුරුමිනියට වෙච්ච දේ බලන්නකෝ. ඔය වගේ ඇඳ ගන්න වස්ත්‍රෙත් නසා ගන්නවා. පර්ස් එකේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු කර ගන්නවා බිව්වට පස්සේ. ඒ බීලා හිත වෙනස් වෙන නිසා, අර සාමාන්‍ය කල්පනාව නැති නිසා බුදුරජාණන් වහන්සේ වදාළ යමක් බිව්වට පස්සේ හිත වෙනස් වෙනවා නම්, ගුණධර්ම නැසෙනවා නම්, ඒ වගේ දේවල් බොන එක පාපයක් කියලා. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළේ මෙන්න මේ විදිහට. මේ බුද්ධ ශාසනය ඉතාමත් ඉරිදි සම්පන්න තෙරුන් වහන්සේ නමක් හිටියා, සාගත කියලා. ඒ සාගත ස්වාමීන් වහන්සේ ඉරිදි බලයෙන් විශාල ඉරිදි සම්පන්න නාගයෙක් দমনය කළා. මිනිස්සු පැහැදිලා අර ස්වාමීන් වහන්සේට සුරා ගෙනත් දුන්නා බොණ්ඩ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සුරාපානයේ සිල්පදයක් පනවලා තිබ්බේ නැහැ. එතකොට අර ස්වාමීන් වහන්සේව බිව්වා. බිව්වට පස්සේ වෙරි වුණා. වෙරි වෙලා කැරකිලා වැටුණා පාරේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වළඳලා වඩිනකොට අර කානුවක එක්කෙනෙක් දඟලනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මෙයා උත්සල ගන්න. දැන් ඔන්න උත්සගෙන අරන් යනවා. භාග්‍යවතුන් වහන්සේ ආසනේ වාඩි වුණා, අසුන් ගත්තා. අර ස්වාමීන් වහන්සේ අර මේ සුරාපානය කරපු සාගත හාමුදුරුවෝ ඇඳී තිබ්බ හිස බුදුරජාණන් වහන්සේගේ පැත්තට. ඊට පස්සේ කැරකිලා අර කකුල් දෙක දානවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. 3 පාරක් විතර. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ සාගතට බුද්ධ ගෞරවය තියෙනවද? දැන් දැක්කද බුදුරජාණන් වහන්සේ දිසාවට පා දැමීම බුද්ධ ගෞරවේ නැති බවක් විදිහට බුදුරජාණන් වහන්සේ සැලකුවේ. ඒසා චෛත්‍ය වලට බෝධින් වහන්සේලාට පාදික් කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ඒ පාදික් කළාට පස්සේ ඔන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මෙයාට බුද්ධ ගෞරවය තියෙනවද? නැහැ ස්වාමීනි. දැන් මේ සාගත නායක দমনය කළානේ. දැන් පුළුවන් ද දියබරියෙක්වත් দমনය කරන්න? බෑ ස්වාමීනි. මේ විදිහට මනස පහතට හෙළන, බුද්ධ ගෞරවය නැති කරන, ಗುಣ නසන යම්කිසි දෙයක් නිසා නම් ඒක වෙන්නේ යමක් බිව්ව නිසා නම් ඒ වගේ දේවල් බොණ්ඩ සුදුසුද ඇහුවා. නෑ ස්වාමීනි කියෝ. බුදුරජාණන් වහන්සේ ඉදම් පැනෙව්වා සුරාමේරි පානී පාජිත්‍යං කියලා සිල්පදයක්. ඒ හිත වෙනස් වෙන නිසා. ඒ හිත සාමාන්‍ය මට්ටමේ තියාගෙන ඉන්න බෑ. ඒක ලෝකෙට ප්‍රකට වුණත් නැති වුණත් දැන් භාවනාවක් කරලා හිත සංසිඳව ගන්නවා. අපි කියමු මෛත්‍රී භාවනාව කරලා හිත සංසිඳව ගන්නවා. ඒක ලෝකෙට පේනවද? නැහැ. නමුත් පින් රැස් වෙනවද නැද්ද? පින් රැස් වෙනවා. ආනාපාන සතිය කරනවා, අනිත්‍ය භාවනාව කරනවා, මලක් පූජා කරලා හිත පහදවා ගන්නවා. ඒක ලෝකෙට පේන්නේ නැහැ. ලෝකෙට අඬබෙර ගැහුවෙත් නැහැ, Facebook දැම්මෙත් නැහැ, ෆොටෝ ගැහුවෙත් නැහැ. නමුත් පින රැස් වෙනවා. ඒ වගේම තමයි හිත වෙනස් කරන මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා එයා ගෙදර ඇවිල්ලා පාඩුවේ හිටියත් හිත වෙනස් වෙන දෙයක් පානය කරපු නිසා එයාගේ මනෝ ශක්තිය නැතිවන කර්මයක් සකස් වෙනවා. ඒක එයාට කවදා හරි එයාටම භුක්ති විඳින්න වෙනවා. ඔබ දැකලා නැද්ද? උමතු පිස්සන් කොටුවේ හිත උමතු වෙලා ඉන්න අය. අනේ පව් සමහර තරුණ පුතාලා, තරුණ දූලා, ලස්සන ළමයි, සමහරවට පෝසත් ගෙවල් වල ළමයි ඉන්නවා හිත මානසික වෙලා. සංසාරේ සුරාව ගත්ත නිසා කටින් කෙල පෙරලා ඒ වාගේ දරුපත්යක් යම්කිසි අම්ම කෙනෙකුට තාත්තගේ කර්මාරූප වෙන්න පුළුවන්. අපිත් සංසාරයෙන් ඉපදිලා තියෙනවා. ඒ වාගේ උප්පත්තියක් හැදෙන්නේ සුරාව නිසා. පොන්චි දේ දරා ගන්න බැරුව මානසිකව විඳවන්නේ. කියන්නේ පොඩි දෙයෙන් හිත හදා ගන්න බෑ. ඒකම හිත හිතා දුක් වෙවි ඉන්නවා. ඒ මිනිස්සු නැද්ද? විශේෂයෙන් කාන්තාව අතර. පොඩි දේ අරන් ගොඩ හිත හිතා අඬ ඉන්නේ.
සංසාරේ සුරාවේ විපාකයක්. ස්ත්‍රීන් පවා සුරාව ගන්න නිසා. ඒ පොන්චි දෙයට සේදි විහානි කරගන්නේ. එතකොට අභියෝගයක් දරා ගන්න බෑ. කරදරයක් දරා ගන්න බෑ. අටලෝ දහමට මෝන දෙන්න බෑ. සේදි විනාසා ගන්නවා. සුරාව ඇරන් තියෙනවා සංසාරේ. ඒ නිසා මනස ශක්තිමත් නෑ යාගේ. ඉගෙන ගන්න දේවල් රඳින්නේ මනසේ. ඒ සංසාරේ සුරාව ඇරන්. යමක් නිසා නම් මේ හිත මේ අරහත්වයට පත්වෙන්න පවා හදන්න තියෙන හිතනේ. ඒක යමක් බීලා ඒක විකෘති කරගන්නවා කියන්නේ. අන්න ඒ නිසා දූල පුතාලට කියන්නේ කෙල්ලොත් ඉන්නවා. සමහර ඉස්කෝලවල කෙල්ලු ඉන්නවා. එක එක පෙති වර්ග අරන්. යම් යම් දේවල් අරන් මනස විකෘති වෙනවා. අද වුණත් බලන්න ඕනම මිනිසෙක් කුලප්පු කරවන්න පුළුවන්. කුලප්පු කළා ඉස්සරහට යවන්න පුළුවන් මොනවා පොවලද? සුරාව පොවලා. බුදු කෙනෙකුට විරුද්ධව ඇතෙක් වුණත් යවුවේ මොනවා පොවලද? සුරාව පොවලා. ඔය විදිහට සුරාව පොවලා අර බලලුන් ලවා කොස්සට බාව ගන්නවා වගේ යම් යම් අයගේ අභිමතාර්ථ පොඩි උන් ලවා කොච්චර ඉෂ්ට කරගන්නවද බෝතලයක් දීලා. කොච්චර ඉෂ්ට කරගන්නවද. මේ ලංකාවේ සිංහල රාජ පරම්පරාව නැසුනේ සුරාව නිසා. රජවරු සුරාව ඇරන්න තමයි මේ ලංකාවේ සිංහල රාජ පරම්පරාව නැති උනේ. සුද්දෝ ලංකාවේ තියෙන ලොකුම ශක්තිය පරම්පරාවෙන් එන රාජ පරම්පරාව කියලා දැනගෙන ඒ ලංකාවේ ශක්තිය නැසුවේ සුරාව දීලා. ලංකාවේ මිනිස්සු සුද්දන්ට යටත් කරගත්තේ සුරාව දීලා. මුලින් නිකන් දුන්නා. පස්සේ භවභෝග වස්තු අරන් ඒව ලියාගෙන සුරාව දුන්නා. ලංකාවේ සමහර මිනිස්සු සුරාව බීලා ඒකට කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම් තමන්ගේ දුව සුද්දෝ ළඟට ඇදගෙන ගිහිල්ලා පාවා දීලා තියෙනවා සුරා බොන්ට. ඊළඟට තමන්ගේ බිරිඳ සුද්දන්ට පාවා දීලා තියෙනවා සුරාව බොන්ට. බොන මිනිහට එතනින් එහා දෙයක් නැහැ. එච්චර පාප කර්ම වලට දොර ඇරෙනවා අර හිත විකෘති කරන ලැජ්ජ බය නැසන යම් දෙයක් පානය කළොත්. මම එක දෙයක් ගත්තේ උදාහරණයක් විදිහට සුරාව නිසා හිත වෙනස් කරගන්න එක. ඔය වගේ කොච්චර ඇතිද මේ පොඩි උන් ගහන ගේම් නිසා. ගේම් ගහනවා. ගේම් ගහනකොට කරන්න තියෙන වැඩ කටයුතු අමතක වෙනවා. සම්පූර්ණ හිත මුලා වෙනවා. ඇයි පින්වතුනි රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න මේ හිතෙන් තමයි හපම්කම තියෙන්නේ. ඒ හිත දැනම මුලා කළා. පෞරස් වෙනවා. ඊට පස්සේ තව මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔයාලගේ ජීවිතේ මොකක් හරි නරක වැඩක් ඔයාලා කරලා තියෙනවා නම් මේ පුතාලා හරි දුවලා හරි මේ වැඩි හිටියෝ හරි ඔය නරක වැඩි කවදා හරි දවසක කවුරු හරි Tamanට කියලා මෙන්න මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන ඒක ඇහුණා. ඒකෙන් පෙළඹුණා. ඇත්තටම එයාගේ අකුසල් පරම්පරාව ආරම්භ වීමේදී මේ ජීවිතේ අර නිමිත්ත දුන්න කෙනා ඒ හෝදුව දුන්න කෙනා එයාගේ අකුසල් පරම්පරාව එක තැනක ඉන්නවා. ඒ නිසා දුවේ පුතේ තවත් කෙනෙක්ගේ හිතේ රාගේ ඇවිස්සෙන දෙයක් කියන්න එපා කාටවත්. සමහරට අර කියපු කෙනා වැරද්ද හදා ගන්නවා පස්සේ අර ඒක අහලා වැරද්දට යොමු වෙච්ච කෙනා ඇබ්බැහි වෙලා යනවා. සමහර අය සුරාවෙන් වැළකෙනවා. එයා නිසා සුරාවට යොමු වෙච්ච අය තම මොකනවා. රාගය දුරු කරන්නට අමාරුයි. අපි අනිත් අයගේ රාගය අවුස්සලා තියෙනවා නම්. ද්වේෂය දුරු කරන්නට අමාරුයි.
අපි අනිත් අයගේ ද්වේෂය අවුස්සලා තියෙනවා නම් ওই කවුරු හරි ළමයෙක් නිතර තරහා ගන්නවා නම් අන්න එයා කොනිටනවා. මේ දහම් පාසලේ ඉස්කෝලේ අර එයා ඇවිස්සෙනවා බලන්න. ගෙවල් වලත් එහෙ. ඔන්න දෙන්න දෙමළ රණ්ඩු වෙනවා. එක දවසක රණ්ඩු වෙන්නේ නැත්තම් අද මොකද සද්දයක් නැත්තේ හා අන්න ඇවිස්සෙනවා. මට ඇහිලා තියෙනවා. පාඩුවේ ඉන්නවා. එතකොට අනිත් එක නවුස්සනවා. අර සංසිඳිලා පාඩුවේ ඉඳ ගත්ත උත්සාහය එයා කඩා කප්පල් කළා. එයාව අවුස්සන ලෝකයක් කර්මය විසින් හදනවා. සමහරට කෙල් ලැජ්ජ බයෙන් යුක්තයි. කොල්ලා යාළු වෙච්ච කොල්ලා ඈව පොළඹවනවා ලැජ්ජ බය නැති කරන්න. ඒ තැනට ගානට ගන්නවා අය. ලොකු පවක්. ඒ සමාජයට පෙනුනක් නැති වුණත් ලැජ්ජ බයෙන් යුක්ත අහිංසක කෙල්ලෙක්ගේ ඒ ලැජ්ජ බය නසපු පාපය. ලැජ්ජ බයෙන් යුක්ත අහිංසක කොල්ලෝ ඉන්නවා. උන්ගේ හිත කෙලසනවා. සමහර දඩප්පර කෙල්ලෝ ඒක පාපය. කලින් හටගෙන නොතිබුණ කලින් ප්‍රකට නොවී තිබ්බ කෙලෙසයක් තමන් නිසා ප්‍රකට වුණොත් ඒව තමන්ගේ පෙළඹවීමෙන් ප්‍රකට වුණොත් ඒ පාපයට තමන් හවුල්කාරයෙක්. ඔය අම්මලත් ඒක කරනවා. සමහර චූටි බබාලා බත් කන්න නැතකොට චූටි බබාලා ළඟට එන්නේ නැතකොට වෙන බබෙක් අරන් නලවනවා. අරයට පේන්න. අර චූටි දරු සිඟිත්තාගේ හිතේ එනවනේ රිසියාව. මේ සංසාරේ යන්න තියෙන දරුවෝ හදා අකුසල් එක්කම තමයි. මම මේ කියන්නේ හිත වෙනස් වෙන හැටි. ඔන්න චූටි දරුවෙක් පය පැකිල්ල වැටෙනවා. එයා නලව ගන්න බෑ. අම්මා ඊට පස්සේ අර පොළොවට ගහනවා කෝටුවකින්. මගේ බබාව ඇට්ටුවනේ කියලා ගහනවා. අර එයා සතුටු වෙනවා. එතකොට එයාගේ හිත හැදෙනවා මට යමක් කවුරු හරි කළොත් එයාට මං ඉස්සරහා පිට දඬුවමක් ඕන. හිත හැදෙනවා. ඔන්න අයියා නංගි දෙන රණ්ඩු වෙනවා. රණ්ඩු වෙන ගමන් ඒක නලවන්න කරන්නේ අනිත් එක්කෙනාට ගහන එක. නොදැනීම දඬුවමක් එයා බලාපොරොත්තු වෙනවා. අර ප්‍රභාස්වර ලස්සන චූටි අහිංසක හිත් ආගන්තුක උපක්ලේශ වලින් කීර්ති වෙවි ගිහිල්ලා කෙලෙස් වලින් නැඩ මිනිසු බිහි වෙනවා. ඊට පස්සේ වෛරේ තරහ එකට එක කිරීම දඬුවම මිනිසුන්ගේ හිත් වලට එනවා. මිනිස්සු උඹලට අපේ ඇස් පන අපිට සහ ගන්න ඕන කියලා සාප කරනවා. එක අම්මා කෙනෙක්ට මේ අතපය විකෘති වෙච්ච දරුවෙක් හම්බ වුණා. ඉතින් ඒ අම්මා අඬා දරුවා දැන් අවුරුදු 10ක් 15ක් විතර පෝෂණය කරනවා. ඉතින් මෙයා හැමදාම බෝධි පූජා තිතිය එයා ඉල්ලා හිටිනවා. ඇයි මට මෙහෙම කරුමයක්? මේ මගේම කුසෙන් වදපු දරුවා විඳවනවා මට බලා ඉන්නේ. මම මොකද්ද කරපු කර්මය කියා එයා හැමදාම හිතනවා. දවසක් එයාට හීනෙන් පෙනුණා. හීනෙන් කෙනෙක් ඇවිල්ලා කියනවා බෝධි ළඟ සෑයවල් ළඟ යාදෙන්න එපා. ඔය උඹට දරුවෙක් වෙලා ඉපදුනේ කලින් ජීවිතේ උඹගේ ස්වාමියා. කලින් ජීවිතේ ස්වාමියාගෙන් උඹට අඩන්තේට්ටම් වෙනකොට උඹ ස්වාමියාට සාප කළා. තොට සහ ගන්නවා මගේ ඇස් ඉදිරි පිට පෙනෙන්න ඕන කියලා. හැබැයි ඒ ජීවිතේ මනුස්සයට කරදරයක් වුණේ නැහැ. දැන් උඹගේම දරුවෙක් වෙලා ඉපදුනා. දැන් උඹගේ ඇස් පිට සහ ගන්න හැටි බලාපන් කිව්වා. කොහොමද කර්ම? මිනිසුන්ට සාප කරන්න එපා. කැරකිලා වොත් භයානකයි.
අපි කියන දේ අපිටම ආව. ඇයි අපි සුපිරි චරිතද? අපි ලෝකෙට උඹලා හොම ඉන්න එපා කියන්න අපි සුපිරි චරිතද? තමනුත් රාග දේශ මොහ වලින් බැටකකා ඉද්දි ලෝකෙට සාප කරනවා. අපේ හිතේ තියෙන රාගෙම තමයි අපිට සාපේ. අපේ හිතේ තියෙන ද්වේෂයමයි අපිට සාපේ. අපේ හිතේ තියෙන මෝහයමයි අපිට සාපේ. ඒක දකින්න නැතුව ලෝකෙට සාප කරනවා. භයානකයි පින්වතුනි. පුළුවන් නම් හිත පිරිසිදු කරගන්න. ලෝකේ එක එක විදියට අපිට චෝදනා කරද්දී, අපිට තාඩන පීඩන වද බන්ධන හිංසන කරද්දී හිත හදාගන්න නැත්තම් ඒ හිත හදාගන්න ඖෂධය තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට අරන් ආවේ. ස්වාමියාගෙන් කොච්චර අඩන්තේට්ටම් වෙද්දි බණපද අහ හිත හදාගෙන දාන්සි බිරිඳක් වගේ ඉන්න බිරිඳවරු කොච්චර ඉන්නවද? බිරිඳගෙන් නොයෙක් අඩන්තේට්ටම් වෙද්දි බණපද අහලා හිත හදාගෙන ඉවසාගෙන ඉන්න පිරිමි කොච්චර ඉන්නවද? ලෝකේ කියයි අරක ගෑණිගෙන් බැනුම් අහනවා ඕක මිනිහෙක්ද කියලා ලෝකයා කියයි. ඒ වුණාට එයා දන්නේ නැතුව හිත පිරිසිදු කරනවා. එයා උඩ බලාගෙන කෙල ගහන්න නැතුව හිත පිරිසිදු කරනවා. ඊළඟට අම්මලා තාත්තලාගේ නොයෙක් වැරදි තියෙද්දි දරුවෝ ඉවසගෙන ඉන්නවා. ඒවා කියන්නේ අපේ අම්මගේ හැටි මෙහෙමයි තාත්තගේ හැටි මෙහෙමයි. අම්මලාගේ තාත්තලාගේ වැරදි ලෝකෙට ගිහිල්ලා කියනකොට ඒ දරුවෝ දන්නේ නැතුව ඒ දරුවන්ටමයි උඩ බලාගෙන කෙල ගහගන්නේ. ඇයි එවැනි අම්මා කෙනෙක් එවැනි තාත්තා කෙනෙක්ගේ දුවෙක් පුතෙක් නේ. ඒ නිසා දරා ගන්න ඕන, ඉවසන්න ඕන, තමන් වැරදි නොකර ඉන්න ඕන. ඔයාලා කියන්න බලන්න මේ ලෝකේ ලොකුම හපංකම අනිත් අය හදන එකද තමන් හැදෙන එකද? නමුත් ගොඩාක් අය උත්සාහ කරන්නේ තමන් හැදෙන්නද අනිත් අය හදන්නද? අනිත් අය. අපි අනිත් අයට කියන ඔයා මාව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ කියනවා. ඔයා මාව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ කියනවා. ඇයි නරකද අපි එයාව තේරුම් ගත්තොත්? අපි එයා කවදාවත් තේරුම් ගන්නෑ. නැතුව ලෝකෙට අපි කියන ඔයාලා අපිව තේරුම් ගන්න කියලා. එයාගේ හැටි එහෙමයි. එයාගේ ස්වභාවය එහෙමයි කියලා අපි තේරුම් ගත්තා නම් එයා මොනවා කළත් අපි දන්නවා එයාගේ හැටි මෙහෙමයි කියලා අපි එයා තේරුම් ගන්නවා. අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියලා අපි තේරුම් ගන්නවා. ඒ වුණාට අපි තවමත් අපේ කටින් කියනවා අනේ අපිව පොඩ්ඩක් තේරුම් ගන්න කියලා. කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක්. හරි එක්කෙනෙක් ගොඩාක් try කරලා යව තේරුම් ගත්ත කියන්නකෝ ඊළඟ කෙනා තේරුම් ගන්න නැහැ. ඊට වැඩිය හොඳයි තමන්ගේ හිතෙන් ලෝකෙ තේරුම් ගන්න එක. ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනේ මේ අභ්‍යාසය මේ හිත පිරිසිදු කරගන්න හිත සනසා ගන්න අභ්‍යාසය හිතෙන් කරන්න තියෙන්නේ. ඒ හිත කිලිටි කරගන්න එපා. ඒ වගේ හිත කිලිටි කරන්නත් එපා. අනිත් අයගේ හිත රිදවන්න එපා. වෙහෙස කරවන්න එපා. අපි කියමු විහිළු තහළු කරලා දෙතිස් කතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙතිස් කතාව එපා කියලා. හිත වෙනස් වෙනවා. මෙච්චර බණක් අහා ඉද්දි මං එකපාරම දේශපාලන කතාවක් කිව්වොත් එම කොහොමද? එකපාරම නැති කෝපයක් එනවනේ. හිත ඇවිස්සෙනවනේ. හිත වෙනස් කරපු ගමන් ඉවරයි. ඒ නිසා පින්වතුනි හිත වෙනස් කරන එක හිත වෙනස් කරවන එක තමන්ගේ හිත තමන් වෙනස් කරගන්න එක යම්කිසි සුරාවක් හෝ බෙහෙත් පෙත්තක් හෝ මත්ද්‍රව්‍යයක් හෝ පාවිච්චි කරලා ඒක තමන් නොදන්නවා වුණාට අකුසලයක්. දැන් අපි කියමු ඕන සංඝයා වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන. අපි කියමු ඕන යම්කිසි ස්ත්‍රියකගේ අඟර දඟර මොකක් හරි විපර්යාසයන් නිසා එයා දැන දැනම අඟර දඟර යම් විපර්යාසයක් කරලා
සාන්ත ඉඳුරන් සංවර කරගෙන ඉන්න කැමති කෙනෙක්ගේ හිත වෙනස් කළා කියලා. ඉතින් ඒ පාපේ කාන්තාව සංසාරයට අරන් යන්න බෑ. ඉස්සර තාපසයෙක්ගේ ශිෂ්‍ය පිරිසක් හිටියා ගොඩාක් සංසුන්. ඉඳුරන් සංවරයි. ලස්සන දුටු දුටුවම් පහදවන ඉරිසින් වහන්සේලා. ඒ ඉරිසින් වහන්සේලා කිව්වා අපි රජමාලිගාව රාජ්‍යයට යන්න ලුණු ඇඹුල් හොයාගෙන. මහා තාපසයන් වහන්සේ කිව්වා එහෙනම් ඔබ යන්න මම නවතිනවා. ඔන්න ශිෂ්‍යයෝ ටික ඔක්කොම ගියා. ශිෂ්‍යයෝ ටික ඔක්කොම ගිහිල්ලා නගරයට ගියාට පස්සේ ආරංචි වුණා හිත ප්‍රසාදයට පත් කරවන ඉරිසින් වහන්සේලා වැඩලා කියලා. රාජ්‍යරෝයි අමාත්‍යවරු කතා කළා ඉරිසින් වහන්සේලාට මොනවද ගෙනියන්න සුදුසු. ඊට පස්සේ කිව්වා ඉරිසින් වහන්සේලා ලැබෙන්නේම නැති දෙයක් තමයි සුරාව. අපි ගිහිල්ලා දෙමු කියලා. ඊට පස්සේ සුරාව අරන් ගිහිල්ලා තාපසින්ට පෙව්වා. දැන් තාපසින් වහන්සේලා ගානක් නැතුව බිව්වා. මේක බීපු ගමන් මොන සංසුන්ද එක තාපසෙක් නැටුවා. එක තාපසෙක් සින්දු කිව්වා. එක තාපසෙක් හයියෙන් hina වෙන්න ගත්තා. ඒ අයගේ චිත්ත අභ්‍යන්තරේ මෙතෙක් කාලයක් තාපස ජීවිතෙන් සංවර කරගෙන හිටපු ජීවිතේ තප්පරෙන් අසංවර වුණා. තැන් වල වැටිලා ඇඳුමුත් එහෙම වෙලා උදේ නැගිටිනකොට විලි ලැජ්ජයි. චි කියලා හිතිලා එදාම පාත්‍ර සිවුරු අරගෙන තාපසයෝ ටික ආයෙත් මහ වනේට ගිහලා ගුරුවරයා ඉදිරියේ සමාව ගත්තා. ආයේ වැරදි වැඩේ කළේ නෑ. ඒ තාපසයෝ ධ්‍යාන වඩලා බඹලෝ ඉපදුණා. මේ සුරාපානයේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි ඒ වැරද්ද හදාගත්තොත් එහෙම ඒක එයාගේ සුගතියට බාධාවක් වෙන්නේ නැහැ. ඒ වැරද්ද හදාගත්තොත් දරුවනේ පින්වතුනේ අපේ හිතේ තියෙන වැරදි අඩුපාඩු අපිව නිරේට අරගෙන යන්නේ ඒ අඩුපාඩු හදාගන්න නැති තාක්. වරදින් අත් මිදුනොත් හරි. ඔන්න දැන් අපි ගත්තොත් එම අර බීපු ස්වාමීන් වහන්සේ සාගත ස්වාමීන් වහන්සේ එදාම මේ අත්හැරිය සිල්පදේ හික්මුණා. ඔයාලා කියන්නේ පස්සේ කාලේක අරහත්ත්වයටපත් වුණා. සාගත මහරහතන් වහන්සේ කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක්. ඒ නිසා ජීවිතේ අපිට දැන් තේරුණොත් මේ කියන බණවලට අනුව නම් මෙන්න මේ දේවල් හරි මේ දේවල් වැරදි කියලා තමන්ගේ වැරද්ද තේරුම් අරන් ඒ වැරද්ද හදාගන්න අඩුපාඩු හදාගන්න තමන්ගේ අඩුපාඩුවට ලකුණු දෙන්න එපා. තමන්ගේ වැරද්දට පිළිකුල් බවක් හිතෙන් ඇති කරගන්න. ඔයාලා දන්නවද බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ පුරපු පාරමිතාවක් තමයි සුරාපානේ අරන්නේ. බලන්න සුරාපානේ නොකිරීම නැමැති පාරමිතාවක් පුරලා ප්‍රඥාවෙන් අග්‍ර වුණා. එහෙනම් සුරාව කොයිතරම් ප්‍රඥාව නැසන ඇතිද? ඒ සාරිපුත්තයන් වහන්සේ සංසාරේ සුරාව නැති කරගත්ත හැටි අහලා දෙනවද? ඒ වෙලා තියෙන්නේ බොහෝ කාලයකට කලින්. ආත්ම භව බොහෝ ගානකට කලින් ගොඩාක් සුරාව බොන රජේ වෙලා ඉපදිලා හිටියා. ඒ රජා මස් නැතුව බත් කන්නේ. එක දවසක් මස් නැති වුණා. ඊට පස්සේ උයන කෙනා බිසවට කිව්වා බිසව අද නෑ මස් රජතුමාට අනිවාර්යෙන් ඕන. අනේ ওই රජුරෝ තමන්ගේ දරුවා දැක්කට පස්සේ මාවවත් මතක නෑ. දරුවා වඩාගෙන ඉන්න වෙලාවට කෑම අරන් වරෙන් කිව්වා. රාජ භෝජන. ඉතින් රජුරෝ බීලා ආපු ගමන්ම බිසව කලේ මේ දරුවා අතට දුන්නා. දැන් රජුරෝ නැලවිලි කවි කියා මේ දැන් දරුවා නලවනවා. නලවනකොට භෝජන ගෙනාවා. භෝජන ටික දැක්ක ගමන් රජුරෝ එකපාරම ඇහුවා කොමස්. රජතුමාට ඒක මතක් වුණා.
කට්ටියට කට උත්තර නැහැ. අනේ රජතුමනි හොයාගන්න බැරි වුණා. මාගේ විජිතේ මට පිසීම පිණිස මාංශයක් හොයාගන්න තොපිට බැරිද? එහෙනම් මේක උයලා දිය කියලා. අතේ හිටපු දරුවගේ බෙල්ල කඩලා දුන්නා උයලා දියන් කියලා. බීපුම වෙනවා. ඇහැලේ පොළ කුමාරි හාමි ලව දරුවන් වංගිඩියේ දාලා කොටන්න කියලා රජුරු අණ කළානේ. ඊට පස්සේ ගොඩාක් නඩු තීන්දුව දුන්නා. රජුරුව පහවදා කිව්වා මං එහෙම කිව්වේ නෑ. දැන් රජුරුව ඒ නියෝගي කළා තිබ්බේ බීලා. සිහිය ආපු ගමන් රජුරුව කිව්වා මං එහෙම කිව්වේ නෑ කියලා. බීපුවම එහෙම එකක් වෙනවා. ඉතින් අර තමන්ගේ දරුවගේ බෙල්ල කැඩුවා. ඇයි බීපුවම අතේ තියෙන කෑම එක පොලේ ගහනවනේ. බත් මුට්ටිය පොලේ ගහනවනේ. දරුවන්ට කොහින්ද කියලා හිතෙන්නේ නැහනේ. අපි දිහා බලලා ළමයි හැදෙන්නේ මුන් අනාගතයට හදාගන්න බැරි වෙයි කියලා හිතෙන්නේ නැහනේ. අපි ගෙදරට මේවා ගෙනාවට පස්සේ මේවාගේ සුවඳ ළමයිට හුරු වෙනවා. හොරෙන් මොම් බොන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහනේ. සිහි කල්පනාව නැති වෙනවා. ඊට පස්සේ බිසව එහෙම කලන්තේ දාලා වැටුණා. අරක් කැමියට මාලිගාව දෙවනක් වෙන්න කෑ ගහලා කිව්වා දැන් උයලා දීපිය කියලා. උයලා ගේනකල් දත්කූරු කකා හිටියා. පුත්‍ර මාංශේ භෝජනේ ගෙනාවා. පුත්‍ර මාංශේ කෑවා. උදේ නැගිටලා බාමුට ලේ ගොඩා. බිසව සිහි නැසොන්නේ නැතුව වැටිලා. ඇමතිවරු ගල් ගැහිලා. රජතුමා සිහිය ඇවිල්ලා බලනවා මොකද උනේ? කොමගේ පුතා? කෑ ගහලා කිව්වා කියපියව කියලා. ඔබගේ අතින්ම ඔබගේ පුතා නැසුණා කිව්වා. ඔබ සුරා මතින් කරපු දේ. මාලිගාව දෙවනක් වෙන්න කෑ ගැහුවා. මට එපා සුරාව, මට එපා සුරාව කියලා. ඒ කර්මෙන් සත් නිරේ උපදින්න ඇති. ඒ එපා වීම, ඒ තිත්ත වීම කොච්චර තිත්ත වුණාද කියනවනම් සුරාව එදා ඉඳලා අරහත්ත්වයට පත් වෙනකල් සුරාවක් කරන්නේ සාරිපුත්‍රයන් වහන්සේ. වැරද්ද වුණා තමයි. හැබැයි තිත්ත කරගත්තා. අපි අතින් කොච්චර වැරදි වෙනවද? ඇයි දෙයියනේ අපිට මේ අපේ වැරදි තිත්ත වෙන්නේ නැත්තේ? අපි කොච්චර අපිම කෑ ගහලා අපිම පස්සේ දුක් වෙනවද? ඇයි මං කෑ ගැහුවේ කියලා. අපිම හැසිරිලා අපි පස්සේ ඇයි අපි ඒ වගේ ඒ තැන හැසිරුනේ කියලා අපිම පස්සේ දුක් වෙනවා. ඇයි අපිට ඒක එපා වෙන්නේ නැත්තේ? වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වැරද්ද එපා කරගන්න. ආයෙ කරන්නේ නැහැ කියලා කියන්න. හිතට තර්ජනය කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර අහන්න. මේ වගේ නිතර හිත පිරිසුදු වෙන, හිත කිලිටි වලින් දුර වෙන, මලකඩ වලට වදින මිටිපහරවල් වගේ බුදුබණ පද නිතර ඇහුනොත් එහෙම හිත යම් කාලයක ප්‍රභාස්වරයි. එයා බැන්නත් නිහඬයි. අටලෝ දහම ඉදිරියේ එයා හිත හදාගෙන ඉන්නවා. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා. ඒ නිසා හොඳට මතක තියාගන්න. අද සම්පූර්ණ මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මයේ සම්පින්ඩණය ඒ තමයි හිත ප්‍රභාස්වරයි. ඒ කියන්නේ හිත කියන එක ලස්සන එකක්. හැබැයි ගොඩාක් කාලයක් රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වුණා. කිලිටි වෙච්ච හිත හිතෙන්ම පිරිසිදු කරන්න ඕන. හිතෙන්ම පිරිසිදු කරන්න ඕන. හිතෙන්ම මේ අභ්‍යාසය කරන්න ඕන නිසා හිත වෙනස් වෙන දේවල් කරන්න හොඳ නැහැ. සුරාවෙන් හිතේ චිත්ත ශක්තිය වෙනස් වෙන නිසා සුරාව බොන්න හොඳ නැහැ.
ඒ වගේම හිතක් කියන එකක් රිද්දවන එක පාපයන් නිසා තවත් කෙනෙකුගේ හිත රිද්දන්න හොඳ නැහැ. හිත සතුටු කර ගැනීම දුර්ලභ දෙයක් නිසා පහන් සිතින් ඉන්න කෙනෙක්ගේ හිත වෙනස් කරන්න හොඳ නැහැ. ඊළඟට කෙනෙක් සසර දුකෙන් නිදහස් වුණේ කෙනෙක් සසර දුකෙන් නිදහස් වුණේ නැත්තේත් අරයා හිත සුද්ධ කරගත්තා. මෙයාට හිත සුද්ධ කරගන්න බැරි වුණා. ඔයාලා කියන්නේ රහතන් වහන්සේ නමක්ගේ වෙනස තියෙන්නේ රූපේද හිතේද? එහෙනම් අරහත්ත්වේ පවා ස්පර්ශ කරන්නේ හිතෙන්. ඒ සිත නාම රූප විඥානෙත් එක්ක බද්ධ නිසා ඒ අරහත් සුවේ උන්වහන්සේගේ ශරීරය පුරා පැතිරෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ශරීරයේ ඉතුරු වෙන අස්ථි කැබැල්ල පවා ධාතුන් වහන්සේ නමක් වෙනවා. ඇයි ඉතින් එහෙම නොවෙන්නේ? අපිට තරහක් එන්නේ හිතටනේ. ඒ වුණාට කළු වෙන්නේ මූණනේ. තරහක් එන්නේ හිතටනේ. වෙවුලන්නේ කටනේ අත් දෙකනේ. තරහ එන්නේ හිතටනේ. නමුත් ආයුධයක් අරන් ගහන්නේ අතෙන්නේ. එහෙනම් අතට ආයුධයේද ඉස්සල්ලාවේ හිතට තරහද ඉස්සල්ලාවේ. එහෙනම් පාලනය කරගත යුත්තේ ආයුධය එන තැනද තරහ එන තැනද? තරහ. ඔන්න ෆෝන් හැම කෙනාගේම අත්වල තියෙනවා. නමුත් සමහර අය ෆෝන් වලින් නරක වැඩ කරනවා. සමහර අය කරන්නේ නැහැ. එහෙනම් හැම කෙනාටම තියෙන්නේ හැම කෙනාටම තියෙන්නේ ෆෝන්. එහෙනම් කෙනෙක් වෙනසුනෙත් කෙනෙක් ඉගෙන ගන්නවට විතරක් උත්පාවිච්චි කරන්නේ මොකේ වෙනසක් නිසාද? හිතේ. එහෙනම් මේ ෆෝන් වලින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? අත් වලින් විසඳන්න පුළුවන්ද? හිතෙන්ද විසඳන්නේ? හිතෙන්. ඒ නිසා දරුවනේ හිත තමයි මෙතන ප්‍රධාන. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස තමයි ප්‍රධාන. මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ නිසා හිත ප්‍රවෘත්ති අහනකොටද හිත සංසිඳෙන්නේ ධර්මය අහනකොටද? මිනිස්සු වැඩිපුර අහන්නේ ධර්මයේද ප්‍රවෘත්තිද? හිත ප්‍රසාදයටපත් වෙන්නේ ධර්මය අහද්දීද නාට්‍ය චිත්‍රපටි බලද්දීද? වැඩිපුර බලන්නේ මොනවද? දැක්කද? දැන් තේරෙනවද හිත පිරිසිදු කරන්නේ මේ මහ පොළොවෙන් නියසිලට පස් පිටක් ගත්තොත් ඒ වගේ ප්‍රමාණයක්. අනේ මේ අපි කවුරුත් මේ ලක්වැසියම්ම හිත රාග දේශ මොහ වලින් කිලිටි කරගෙන තියෙද්දී මාගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හිත පිරිසිදු කරන ඖෂධය අරන් ආවා. ඒ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ඖෂධය තමයි තව පොඩ මේ අපි ගන්නෙ. යම් මොහොතක බණ පදෙන් හිත සැනසුණාද මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ නිසා මේ ලක්වැසියන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ උත්තම ගුණ පූජාවේ ආනුභාවයෙන් ධර්ම ශ්‍රවණය කරපු පින් බලයෙන් අපිටත් අපේ හිත පිරිසුදු කරගන්නට වාසනාව ලැබේවා. අපිටත් මේ ගොහෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.